Okay, courteous කියලා අපි නවත්තුවේ courteous ලා කියන්නේ රාජ්‍ය සභාවක ඉන්න පිරිමි නැත්නම් පිරිස කියන එක. ඒ වගේම courting කියලා කියන්නේ සෙනෙහස ඉල්ලන එකට නටන කට්ටියට. දෙකම අර්ථවත් වෙනවා මෙතන. And the courteous in their gay dresses will throng round her. Throng කියන්නේ තෙරපෙනවා. ඇය වටා තෙරපෙයි. But with me අනේ මාත් එක්ක she will not dance නටන්නේ නැති වෙයි. මොකද මට රතු රෝස මලක් නැහැ දෙන්න යට. ආයෙ රතු රෝස මල කතාව ආව නේද? Oh, I have no red rose to give her. And he flung himself down on the grass. දැන් මෙයා බිම වාඩිලා හිටියේ. flung කියන්නේ දිග ඇදුනා. බිම ඇදුනා. වාඩිලා හිටපු එක දිග ඇදුනා පොළවේ. තනකොළ මත. And buried his face in his hands. අත් දෙක යට මූණ හංගගෙන අඬන්න පටන් ගත්තා. වෙබ් කියන්නේ වැළපෙන්න පටන් ගත්තා. එකී ගහන හඬ ඇහෙනවා එතකොට. ඒක this auditory image දැක්කද? වෙබ් කියපු ගමන් auditory image එක මතු වෙනවා. සද්ද ඇහෙනවා අපිට. අඬන සද්ද කිකසන හඬ. මේ හරිය මොකක් කරේ අවුලක් තියෙනව නේද? උඩ බාන්න මේ why is he weeping එක තිබ්බ ඩයලොග් එක තියෙනවනේ. Asked a little green lizard as he ran past him with his tail in the air. ඊට පස්සේ why did හරිද? හරිනේ? So there should be a slight alternation here. The why is he weeping කියන එක ගැටලු වන්න එක තියෙනවා. එතකොට weeping කියන අඬනවානේ. කවුද අහන්නේ? පුංචි කොළපාට කටුස්සා අහනවා. ඔන්න ඇනිමේට් කරලා නේද? උඩ කතා කරන්න හැකියාවක්ද බාතියලා. අරු දුවන නැට්ට උස්සන් දුවන එකෙක් වෙනවා. හොඳේ නැට්ට උස්සන් දුවන මේ කටුස්සා අහනවා. අර ඒවා අරු වටන්නේ කියලා. Why is he weeping? පුංචි ලිසාඩ් අහනවා. ran past him. අර ගායමු තමයි ගියේ. නැට්ට උස්සගෙන. ඊළඟ දෙවස නෑ මෙතන. අච්චුපතර තියෙන පුතේ ඔයගොල්ලන්ගේ why indeed said a butterfly who was fluttering about after a sunbeam. මෙතන ඇයි ඇත්තටම indeed කියන නැත්නම් ඇයි ඇත්තටම මොඩන්නේ? කවුද අහන්නේ? සමනලියෙක් අහනවා. සමනලියෙක් අහනවා. සමනලියෙක් කොහෙද යන්නේ? fluttering. What is fluttering? තටු හොලව හොලව යන සමනලියෙක් අහනවා. sunbeam. sunbeam කියන්නේ ඉර එළිය වෙත තට්ටු සොලවන යන සමනලියෙක් අහනවා. ඊළඟ දවස් තියෙනවා why indeed whispered a daisy to his neighbor in a soft low voice. What is a daisy? daisy කියන්නේ මලක නමක්. name of a flower. daisy මලක්. to his neighbor. neighbor කියන්නේ ළඟ හිටව මලෙන් අහනවා. අසල්වැසි මලෙන් අහනවා. ඇයි අතන වඩන්නේ මෙයා? කියලා. කවුද උත්තර දෙන්නේ? He is weeping for red rose. එයා අඬන්නේ රතු රෝස මලක් ඉඳලා. අර බබෙක් මතක් වෙනව නේද? බබෙක් පුංචි එකෙක් බෝනිකෙක් ඉල්ල අඬනවා වගේ මතක් වෙනව නේද? ආතර ඉල්ල අඬන විදිය මිනිස්සුනේ. ඒතර ටික අර එක දවසේ විශ්සලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලෝ දැක්කා? You saw that lizard was talking. Daisy was talking. Butterfly was talking. ඒගොල්ලෝ මේවා පේනවනේ. ගාඩන් එකේ හිටපු කට්ටිය. ඒගොල්ලොත් එක්කත් කුරුල්ල කතා කරනවා. උන්ට නම් තේරෙන්නේ නැති උන් කියන දේවල්. ගැටලුවක් නැහැ. නේ? අර ඔක්කොම කෑ ගන්නවා ඈ. මොකට රතුරු සමලක් කිල්ලලා ඒ පිස්සුනේ උට රිඩිකියුලස් කරන පිස්සුනේ. විකාර යන්නේ බං කියලා කියන්නේ. How very ridiculous. For a red rose, they cried. How very ridiculous. And the little lizard who was something of a cynic. Or a cynic. Cynical කියන්නේ අනුන්ට නෝන්ඩි කරන නේ. අනුන්ගෙන් හාස්‍ය මතු කරන්න ගජමෑන් වගේ අරන් තියෙනවනේ. හැමත පොරක්. Cynic laughed outright. ඌ බඩ අල්ලගෙන
නැට්ට උස්ස කියලා ඉනා වෙනවා දැන් මේක. අනේ උට පිස්සු බං කියලා ඉනා වෙනවා. කියන්නේ දැන් ඇයි කියන්නේ උට පිස්සු කියලා? එයා දන්නේ උන් දන්නා මොකක්ද දෙන්නේ නැහැ කියලා උට දන්නේ. කියන්නේ දන්නවා. උන්ට තේරෙනවා සබාධමයට තේරෙනවා. සබාධමයට තේරෙනවා මොකද මේ these are the components of the what do you call tonnage land එක තියෙනවා. මොකද දැක්කද ඔයගොල්ලෝ? අර යන්නේ බිම යන එකෙක් ඉන්නවා. පියාඹන්න පුළුවන් එකෙක් ඉන්නවා. ඒ සත්ත්ව ලෝකයේ ගහකුත් ඉන්නවනේ මලකුත් තියෙනවනේ මෙතන. මේ ඔක්කොම තමයි කියන්නේ උට පිස්සු කියලා කියන්නේ. යනවා පිටුවට test number 10. But the Nightingale understood the secret of the student's sorrow. ඒ වුණාට අරු නැට්ට උස්සගෙන බඩල්ලගෙන hina වුණාට Nightingale තේරුණා රහස. මොකේ රහසද? ළමයාගේ දුකේ රහස. And she sat silence in the oak tree. ඇය කිරිල්ලියක් නිහඬවම ඕක් ගහේ වාඩි වෙලා හිටියා. හිතුවා ඇය the mystery of love. ආදරේ mystery. අභිරහස නේ ආදරේ අභිරහසක් හිතා ගන්න බෑ ඊයේ ගති වෙන්නේ මොකද වෙන්නේ කියන එක. ඉතින් අර කිරිල්ලි හිතනවා නේ. දැකද ටෝන් වෙනස් වෙච්ච මූඩ් දැකද? අර සාර්කස්ටික් මූඩ් එකකින් ඉඳලා එකපාරම මොකද උනේ? සීරියස් මූඩ් එකකට ගියානේ. එයා ගිනිනවනේ නේ. ඒ this is diction what do you call the way of writing. ඒ ලියපු ස්ටයිල් එකෙන්ම අපේ මූඩ් එක වෙනස් වුණා ඒක. Suddenly ඔන්න ඇක්ෂනින් කියන එක පටන් ගන්නවා. කිරිල්ලියගේ චලනය පටන් ගත්ත අවස්ථාව. Suddenly she spread her brown wings for flight. එකපාරම පියාඹන්න ගත්තා. ෆ්ලයිට් එක. ඒගේ ගමන. brown wings දුඹුරුවත් තටු. විහිදුවා ඇය යන්න ගියා. and soared into the air. පරි soaring. පියාඹනවා. තටු නොගසා පියාඹනවා soaring කියලා කියන්නේ. අපි කරා කවියක් බැට්ස් මතකද soaring and somersaulting කියලා. She passed through the grove like a shadow. grove කියන්නේ වන වදුල කියන එක. collection of trees. grove. like a shadow. හැවණැල්ලක් වගේ ගමන් කරා වන වදුල උඩින්. ගස් එකතු උඩින්. and like a shadow she sailed across the garden. what is sailing? යාත්‍රා කරා කියලා කියන්නේ කුරුල්ල පියාඹුවා කියලා කියන්නේ. ගෙවත්ත උඩින් ඇය පියාඹලා ගියා හෙට්ටයි මෙහෙට්ටයි. like a shadow repeat කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ දකිනවා මේ කතාව තුළ repetitions ගොඩයි. repetition ගොඩක් ආපු ගමන් poetic language එකක් හැදෙනවා. The language becomes more poetic with the repeated words. මෙතන visual imagery එකක් තියෙනවා අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම කුරුල්ලෙක් අහසේ උඩින් පියාඹනකොට අපි බිම් බලන් හිටියොත් මොකද පේන්නේ? ඔගේ හෙවණැල්ල පේනවා. In the center of the grass plot was standing a beautiful rose tree. දැන් තනිකරම mood වෙනස්. මෙතනින් පස්සේ අර mood එක නැහැ. අර ගත්ත sarcastic mood එක කොහෙ ගියාද මන්ද යනවා ඇන්තිලා මනෝ මෙතනින් පස්සේ. grass plot එක තනකොළ පිඩෙල්ල තනකොළ කොටස plot එකක් නේ තනකොළ පාත්තිය මත ඒක මැද was standing a beautiful rose tree. ලස්සන රෝස ගහක් හිටගෙන ඉන්නවා. පැලවෙලා තිබුණා. ඇය දකින්න මේ ගහ. ඇය යනවා පියාඹලා අතෙන්ට and lit upon a spray. spray කියන්නේ මොකද්ද? බලන්න ස්ප්‍රේ කියන වචනය SPRAY වචන වාෂ්පයක් නෙවෙයි වාෂ්ප කරනව නෙවෙයි ස්ප්‍රේ කරනව නෙවෙයි එන එකක් ඇති බලමු ඊළඟ මේ ඩික්ෂනරි හොයන්න පුතේ
කිනිත්තනේ. ගහක කිනිත්තර කියන්නේ ස්ප්‍රේ එක. අංකුර සහිත කිනිත්ත කියන එක. Branch එක නෙවෙයි. A spray is somewhat smaller than a branch. Bigger trees are having branch. You know the type of the rose trees. දන්නවනේ ඒක හයිය නැහැ. මේ කටු තියනවා. ඒ වගේ කිනිති තමයි තියෙන්නේ. ඉල්ලනවා. මට රතු රෝස මලක් දෙන්න. She cried. ඒ අඬලා කියන්නේ. අනුන් වෙනුවෙන් හදවත උණු වෙන කිරිල්ලියෙක් ගැන කතා කරන්නේ. And I will sing you my sweetest song. නිකන් ඉල්ලන්නේ. මොකද කියන්නේ? යාමඩ මලක් දෙන්න මම ඔයාට මගේ sweetest song එක. ලස්සනම ගීතය ගායනා කරන්න. ඔව් කියනවා යාට. දැන් ගහකට මලක් දෙන්න බැරි කමක් නැහැනේ. ගහක් ඉන්න මලක් පොදින්නනේ, පොදන්නනේ ඉන්නේ. හැබැයි මූ නිකන් ඉල්ලන්නෙත් නැහැනේ. මොකද කියන්නේ? මට නිකන් එපා. මටත් නෙවෙයි මේක. වෙන කෙනෙකුට මම ඔයාලට සින්දුවක් කියන්නම්. ඒතර ඔයාලට පුළුවන් මට මලක් දෙන්න කියන එක. mutual understanding. මේ සබා දහමේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය පෙන්වනවා නේ. එකිනෙකාට වැඳිච්ච ජීවිත කියන එක. But the tree shook its head. නමුත් ගස ඔළුව වැනුවා. ආයෙ දැක්කද ගහ මොනා කළාද? පර්සනිෆයි කළානේ. මට ඔළුවක් නැහැනේ. ඒ ඔළුව වන්නනවා. නැහැ කියලා කියන්නේ මිනිස් ලක්ෂණ පෙන්වන්නේ මේ. මේ වෙලාවක ඔයගොල්ලෝ මොඩ පාඩු විභාගෙම ඉවර වෙලා මේ සියලුම චරිත මානව චරිත බවට හරවන්න. ඒකට තේරෙනවා මේ සත්තු නෙවෙයි ඉන්නේ. මේ අපි අතර ඉන්න මිනිස්සු මේ ඉන්නේ. ආදරයට hina වෙන කට්ටියක් ඉන්නවා. ආදරය හොඳයි කියන කට්ටියක් ඉන්නවා. ඒ සැබෑ ජීවිතේ චරිත ආදේශ කරලා තියෙනවා සතුන්ට. ඒ පොයින්ට් එක ගන්න එපා විභාගෙට ලියන්න. මගේ දැක්ම අනුව විහිළුකාරයෝ ඉන්නවනේ. ඉන්සාස්ලා වගේ. නයිටින්ගේල්ස්ත් ඉන්නවා. ආදරය හොඳයි ආදරයට උදව් කරන කට්ටිය ඉන්නවා සමාජය තුළ. අරු බෑ කියන හේතුවක් තියෙනවා. ඒතර ඔළුව හොල්ල ගහ මොකද කියන්නේ? දෙන්න බෑ උඹට කියලා කියන්නේ නැහැ. ඒවා රීසනබල් නෝ එකක් කියන්නේ. සහේතුක ප්‍රතික්ෂේප කිරීම හේතුවක් තියෙනවා එතන. මගේ මල් සුදු පාටයි. ඉතින් මං කොහොමද රතු පාට මලක් පාට දෙන්නේ කියන එක. It answered. දැන් ඌ කියනවා ගහ කියනවා කොයිතරම්නම් සුදු පාටද මගේ රෝස මල් කියලා කියනවා. ඒ තරම් සුදු පාට මල්. As white as the foam of the sea. What is foam of the sea? මොහොතේ වෙන තරම් සුදු පාටයි. And whiter than the snow upon the mountain. කියන්නේ whiter than the snow upon the mountain. කඳු මත තියෙන සුදු හිමටත් වඩා සුදු පාටයි. يعني කොහොමද හිතලා බලන්න මොකද වෙන අල්ලන්න පුළුවන්ද? වෙන කියලා දෙයක් තියෙනවද? වෙන පේනවනේ ඇත්ත සුදු පාට පේනවනේ සුදු පාට ගන්න පුළුවන් අතට. You can't take it to your hand. හිම අතට ගන්න පුළුවන්. හිම දිය වුණාම පාටක් තියෙනවද? නෑ. ආදරේ දිය වෙලා යනවා. අල්ලන්න බෑ. ලියන්න එපා. මේ මගේ කතාව විතරයි. ඒක ඔයගොල්ලෝ සිලබස් එකට දාලා නැහැ. You can't touch love. That is something softer that withers, that melts. තර ගහට සමාව දෙන්න පුළුවන් නේ. ගහට සමාව දෙන්න පුළුවන්. ගහ කියන්නේ මලක් දෙන්න බෑ. මගේ මල් සුදු පාටයි. හැබැයි ඔයා යන්න but go to my brother. මගේ සහෝදරයා ගාවට යන්න. Who grows round the old sundial. Sundial කියන්නේ හිරු තැටිය කියන එක. ඉර තැටිය කියන එක. මොකද ඉර තැටියක් කියලා කියන්නේ? ඉස්සර කාලේ සුද්දෝ ගාඩන් වල හදනවා ඉර පායන විදියට ඉරේ හෙවණැල්ල වැටිලා වෙලාව කියන්න පුළුවන් ක්‍රමයක්. අන්න ඒකට sundial එකක් කියලා කියන්නේ. So the instrument to tell the time using the sun. ඉර පායන කාලයට මේකෙන් බලන්න පුළුවන් sundial එක. ඉරේ හෙවණැල්ලනේ. වෙලාව කියලා කියන්නේ. Vikings පාවිච්චි කරත් ඒක තුන sundial අපේ අල්ලලා බලන්න. But go to my brother. එයා
පුළුවන් සමහර විට ඔයාට ඉල්ලන දේ දෙන්න. දැන් බලන්න ඒ සුදු රෝස ගහ කොයිතරම් ලයාන්විතද කියන එක. heartfulද බලන්නකෝ. ඇයි මං එහෙම කියන්නේ? දෙන්න බෑ කියලා උදව්කුත් කරනවානේ. අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරනවා ඒක. මේ කොහොමද එකෙක්ගේ හදරයක් කරුවේ මුන් කන කට්ට හොඳේ මේ. ඉතින් අපේ කිරිල්ලි පියඹල්ලා ගියා රෝස ගහට අර පරණ සණ්ඩායල් එක් ගාව හැදෙන. ආයි කියනවා. අතු රෝස මල්ලක් දෙන්නකෝ. she cried. මං වාට මගේ ලස්සන සින්දුව කියන්නම්කෝ. ගහවලනවා ඔළුව හොල්ලනවා. ඒක නෑ කියන එකනේ. යාමද කියන්නේ? my roses are yellow. මගේ රෝස මල් කහ පාටයි. ඉතින් මං කොහොමද ඔයාලට දෙන්නේ අතු රෝස මලක්? දෙන්න බැරි දේවල් ඉල්ලන්නේ. දැකද ආදරේ. ඉබ්බගේ පියාට ඉල්ලන්න බෑ. ඔගේ ආදරය කරන්න ගියාම ඉල්ලන්නේ දෙන්න බැරි දේවල් සමහරට ඉල්ලනවා. කොහොමද දෙන්නද ඔවා? එයා මේ පෙන්නන්නේ ඒක තමයි මේ. නැත්තම් කෙලින්ම ගහ ගාවට යන්න පුළුවන් අතු රෝස ගහකට යන්න පුළුවන්. එහෙම නෑ. සර් සුපා ගහකට ගිහිල්ලා කහ පාට ගහ ගාවට ගිහිල්ලා දෙන්න බෑ කියලා තමයි පෙන්නන්නේ. My roses are yellow, it answered, as yellow as the hair of the mermaid who sits upon an amber throne. It's a mermaid. Mermaiden. Dia kinduriyak. Mermaid නෙවෙයි mermaiden. Dia kinduriyak. Dia kinduriyakගේ කොණ්ඩය වගේ ඇය වාඩිලා ඉන්නේ කොහෙද? amber throne එකක්. amber කියන්නේ කහ පාට නේ. කහ පැහැති සිංහාසනයක් මත වාඩිලා ඉන්න dia kinduriyakගේ කොණ්ඩයක් වගේ කහ පාටයි. realistic or unrealistic? realistic. ඒක ඉන්ද්‍රියෝ නැහැ. ඒක මිත්‍යාවක් ලෝකයේ තුල. ඒ unrealistic එක ආදරය කියලා කියනවා. Yellower than the daffodils that bloom in the meadow. Daffodil මල කහ පාටයි. That blooms in the meadow before the mower comes with his site. Site කියන්නේ මොකද්ද? අනිත් බාන site කියන එක. S C Y T H E site. ඒක උපකරණයක් ෆාමින් ටූල් එකක්. දෙක වල් කැපීමට ගන්න පීයක් වගේ එකක් නේ. වල් කපන යන්ත්‍රයක් කියන එකනේ. මේක නිකන් දෑකැත්තක් වගේ එකක්. දෑකැත්ත කියන එක අපේ කොටයිනේ. බක්ක සහිත අපෙන් අතෙන් අල්ලන් කපන්න පුළුවන් දේ. සුද්ධ පාවිච්චි කරනවා දිග හැන්ඩල් එකක් තියෙන බ්ලේඩ් එකක්. අන්න ඒකට සිචේ කියලා කියන්නේ. රීපර්ස්ලා පාවිච්චි කරන එකක් මේක. මෝව කියන්නේ තනකොළ කපන මිනිස්සයානේ. මෝව තනකොළ කපන්න. එතකොට මෙයා කියන්නේ මොකද්ද? ඩැෆොඩිල් මල් වලටත් වඩා කහ පාටයි. කොයි වෙලාවෙ ඩැෆොඩිල් මල්ද? මෝව ඇවිල්ලා සිචේ එකෙන් මගේ මල් ටික කපන් යන්න කලින් මෙඩෝ එක තනිකර වැහෙනවා. මේ මල් තනිකර මෙඩෝ එක වැහෙන ඩැෆොඩිල්ස් වලින්. නේ? අර කවියක් තියෙනවනේ ඩැෆොඩිල්ස් කියලා කවියක් ඔයාලට මතක ඇති. වර්ෂෝගේ කවිය. එතකොට ඒ කියනවනේ thousands of daffodils are covering තනිකර වැහලා තියෙන ඩැෆොඩිල්ස් වලින් වැහෙනවා. පැති වැහෙනවා. අර නිකන් මේ කැම්පස් එකට ගියා වගේ පෙරාදෙනියේ. ඒකත් ගියා මල් පිපෙන කාලේ තනිකර ගස් කහ පාටයි. නැත්තම් දම් පාට මල් තියෙන්නේ. එදිලා. බිම තනිකර කහ පාටෙන් වැහෙනවා ඒ කාලේ. දැන් ගැටලුවක් නේ. මල ගැටලුවක් නෑ. මල රියලිස්ටික්. හැබැයි මොකද වෙන්නේ? අරුවිල කපනවනේ මල. කපන් යනවනේ. නැති වෙලා යනවනේ මල කියන මේ සුන්දරත්වයෙන් ඩක්ලා නැති වෙනවනේ. මම මේ ගන්න උපමා කම්පැරිසන්ස් ඔක්කොම ඉක්මනට නැති වෙන දේවල්. ආදරයත් එහෙම තමයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා. හැබැයි සොලියුෂන් එකක් දෙනවා. යන්න මගේ සහෝදරයා ගාවට beneath the students window. ඔය තින්නේ. ජනේලයේ ගාව, කාගේ ජනේලයේ ගාවද? ළමයා ඉන්න කාමරේ ජනේලයේ ගාව පහළ ඉන්නවා මගේ සහෝදරයා. එයාට පුළුවන් සමහර වෙලාවට ඔයාට මලක් දෙන්න. දැන් ඔයාලට පේනවා මෙතන සහෝදරයෝ තුන් දෙනෙක් ඉන්නවානේ. එකෙක් රතු පාටයි, එකෙක් කහ පාටයි, එකෙක් සුදු පාටයි. වර්ණ තුනක්. Three brothers නේ. හැබැයි ඉතින් අපි දන්නවනේ සයන්ටිෆිකලි බැලුවොත් එහම ජාති තුනක් කියන්නේ ගස් තුනක් කියන්නේ but they are brothers. සබාදහම වුන් එකයි. ඉතින් කුරුල්ලා යනවා පියාඹලා අර රතු රෝස ගහ ගාවට කොල්ලගේ ජනේලේ පල්ලෙහා තියෙන. ආයි කියනවා. අනේ දෙන්නක රතු රෝස මලක්. මම ලස්සනම මගේ ගීතේ වට ගායනා කරන්නම් කියලා කියනවා. ගහ ඔළුව වනනවා. හැබැයි ගහ මොකද කියන්නේ? ඔව්.
රතු පාට තමයි මගේ රෝස මල්. ඌ කියනවා කොයි තරම් රතු පාටද කියනවා. As red as the feet of the dove. What is dove? පරවියා. පරවියාගේ රතු පාට කකුල්. තද රතු පාටක් තියෙන පරවි කකුල. ඒ තරම් රතු පාට. Redder. තවත් රතුයි. Redder than the great fans of coral that wave and wave in the ocean cavern. ඔන්න cavern කියන එක. මුහුදු. කේව් එක වගේ එකක්. කේව් කියන්නේ ගුහාව, cavern කියන්නේ මොකක්ද? ගුහාව, වඳුරු ගුහාව නේ, භූගත ගුහාව කියන එක. වතුර ගුහාව කියන එක cavernsලා. cavern එකක්. එතකොට coral කියන්නේ මොනවද? coral පරනේ. coral කියන්නේ ජීවියෙක් අපි දන්නවා. great fans of coral. මහා coral පර කියන්නේ යා. රතු coral ගැන කතා කරන්නේ. රතු coral දැකලා තියෙව කො සමහර වෙලාවට. දැන් මොකක්ද කියන්න බාන්න මේකට? මම දැන් කලින් කතා කරපු දේවල් සම්බන්ධ කරලා කියන්නකෝ. දැන් කලින් මම කිව්ව සුදු පාට කතාවක් කිව්වම හිම කතාවක් කිව්වා. මං හාවට කතා කරාම කතාවක් කිව්වා. මෙතන කුරුල්ලේ කකුල් කොරල් පර නැති වෙන දෙයක්ද? නැහැ. ඒක නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? හැමදාම මිනිස්සු ආදරය කරනවා. ඒක නැති වෙන්නේ නැහැ. කොච්චර වුණත් ආදරය කරන මිනිස්සු. ඒක නැති වෙන්නේ නැහැ කියලා කියන්නේ. වන්නේ ගන්න උපමා කියන්නේ. මෙයා ඒ තරම් දක්ෂ ලේඛකයෙක් කියන එක ආගියු කරන්න මිනිස්සුන්ට ගොඩක් කල් ගියා. නේ? අද අපි දකින උඹ නෑනේ ඉතින් උඹ මැරලා ගිහිල්ලානේ. ආගමසේකට තුනේ ඔක තමයි මාගමසේකට මරුණට පස්සේ ඔහුගේ ප්‍රබලත්වය මතුවෙන සමාන නිර්මාණ තුල. Right. But the winter has chilled my veins. What is winter? හිම වැටිලාද? නෑ. හිම වැටුණා නම් තනකොළ තියෙන විදිය නෑ කොළ පාටට. හිම වැටිලා නෑ. හැබැයි හිමට කලින් එන සීතල මේ කතා කරන්නේ. පරිසරය සීතලයි. ස්ප්‍රින්ග් එකේ අවසාන සමයකනේ ඕටම් එකේ. ඕටම් එක කොළ හැලිලා මේ අන්තිම හරිය යනකොට යන්නේ මේකනේ. veins. what are veins? නහර තියෙනවද ගහකට? නහර නැනේ ගහකට. අන්න human attribute කරානේ. chill කරලා සීතලෙන් ගල් වෙලා. And frost has nipped my buds. What is frost? සීතල තුහින බින්දු, පිනි බින්දු. නුවරඑළිය වැටෙනවා, හිමනය වැටෙන්නේ, තුහින වැටෙන්නේ. පිච්චෙනවා එකට. What is nipping? මම nip කියන වචනේ NIPP. ඔව් කොනිත්තනවා. කියන්නේ ඔයගොල්ලෝ දැකලා සමහර විට අපි ගහක් ගාවට ගිහිලා නියපොත්ත පාවිච්චි කරලා දැල්ල කඩන්න පුළුවන් නේ. දැල්ල මැරෙනවා එතකොට. කියන්නේ දැල්ල මරලා. nip the buds කියන දලු. Storm has broken my branches. කුණාටු හැමලා මගේ අතු කැඩිලා. ආදරය කැඩිලා. ආදරය කොනිත්තලා කෑලි ගලා දෙන්නේ ආදරය. ආදරය ගල් ගහිලා දෙන්නේ. උදන්න බෑ රතු රෝස මල. අමාරු උදන්න. And I shall have no roses at all this year. මේ අවුරුද්දේ මලක් පිපුණේම නැහැ කියලා කියන්නේ. අර වලනවා අනේ එක මලයි මට ඕනි කියලා කියන්නේ. One red rose is all I want. Cry the nightingale. Only one red rose. අනේ එක මලයි මට ඕනි. දැන් දන්නවා හම්බෙන්නේ නැහැ කියලා දන්නවනේ. ඌ සබාදහම කෙනෙන්නේ. මොකද අහන්නේ? මලක් හොයාගන්න විදියක් ඇත්තෙම නැද්ද? කියලා අහනවානේ. Is there no way by which I can get it? ගන්න විදියක් නැද්ද මට? ගහ කියන නෑ විදියක් තියෙනවා. There is a way. Answer the tree. But it is so terrible. What is terrible? හරිම දරුණුයි කතාව. මට I dare not tell it to you. මට නිර්භීතකමක් නෑ. dare කියන්නේ නිර්භීත. වීරිය කියන එක. ඔයාට කියන්න මට වීරියක් නෑ හිතේ. මම කොහොම කියන්නද ඔයාට? කමන්නේ මට කියන්න. නැටින්ගිර කිව්වා මට බය නෑ. I'm not afraid. ඔන්න condition එක. If you want a red rose, රතු රෝස මලක් ඕන නම් ගහ කිව්වා. You must build it. ඔයා ඒක හදා ගන්න ඕන. ඔයා හදන්න ඕන මල. Out of music.
සංගීතයෙන් තමයි හදන්න ඕන රතු රෝස මල. by moonlight. හඳ එළියේ සංගීතය. හඳ එළියේ ඔයා ගීත ගායනා කරලා ඒ මල හදන්න ඕනේ නේ. මන්නේ මාන ඇට්මොස්ෆියර් එක මොකක්ද මවන්නේ මේ සෙටින් එකක් මවන්නේ හඳ සහිත රාත්‍රියක් කුරුල්ලගේ ගීත ගායනා කිරීමේ හඬ මේ ආදරණීය පසුබිම් නේ. and stain it with your own heart's blood. ඒ මල ඔයා පාට කරන්න ඕනේ. stain කියන්නේ colouring කියන එක. ඔබේ හදවතේ රුධිරයෙන් ඔබ එක පාට කරන්න ඕනේ කියන එක. ආදරේ ඉල්ලන්නේ හදවතේ රුධිරේ ඉල්ලන්නේ. binding the hearts කියලා අපි කියන්නේ හදවත් බැඳෙන්න කියන ආදරය තුල. ඉතින් මේ වෙන කෙනෙක්ගේ ආදරයකට කුරුල්ලගේ හදවතේ ලේ පුදන්න යන්නේ. අපි දන්නවා හදවත කියන්නේ මිනිහෙක්ගේ ජීවිතයේ මධ්‍ය කියන එක, center කියන එක, core is the heart. The heart talks. දැන් මොකද උනේ? දැන් අපිට ඇති වෙන්නේ මොන හැඟීමද ආදරය සම්බන්ධව? ඉමෝෂනල් හැඟීම් මුතු වෙන්නේ නේ. Okay. එතකොට we are developing into a certain emotional condition. අපි යනවා යම් කිසි emotional conflict එකකට ගැටුමකට යනවා. ලේ නිල්ලන්නේ මේ asking the blood. ලේ ඕනේ කියලා මේ කියන්නේ නේ. ඉතින් හදවතේ ලේ දෙන්නේ කොහොමද? You must sing to me with your breast against the throne. ඔයා මට ගීතය ගායනා කරන්න. ඔයාට ගීතය ගායනා කරන්න පුළුවන්. කොහොම ගායනා කරන්න ඕනේ? ඔයාගේ ලය තියා ගන්න ඕනේ. ඔයාගේ පපුව තියා ගන්න ඕනේ. throne. කටුව මත තියාගෙන තමයි සින්දුව කියන්නේ. දෙමන්න රෝස ගහේ තියෙන කටුව කියන එකනේ. ඒක සිම්බලික් වෙනවා pain කියන එක. වේදනාව සිම්බලිස් කරන. ආදරේ වේදනාව, the pain of love. all night long මුළු රාත්‍රිය පුරාවටම you must sing to me. නවත්තනතුව ගීත කියන්න ඕනේ, ගායනා කරන්න ඕනේ. and the thorn must pierce your heart. කට piercing. සිදුරු වෙන්න ඕනේ. කට අස්තර වහින්න ඕනේ. හදවත ඇතුළට වහින්න ඕනේ කට. and your life blood. ඔයාගේ ජීවන රුධිරය කියන එක must flow into my veins. මගේ නහර වලට ගලාගෙන යන්න ඕනේ. and become mine. ඔබේ රුධිරය මගේ වෙන්න ඕනේ. දැන් මේකේ මම කිව්ව undertone එකක් තියෙනවා කියන එක. we have undertone. මේ ආදරේ සංකේතන මේ කතා කරන්නේ. හදවත් දෙක එකට හම්බ වෙනවා කියන එක. ඒ හදවත් වල රුධිරය ගලාගෙන ඔබේ ලේ මගේ වීම කියන එක. so this is what the love is. දැන් අර ළමයා තුල නැත්තේ ඒකනේ. කෙල්ල තුල නැත්තේ ඒකනේ. හදවතක් නෙවෙයි ආවේ. නෝ මොකද හොයන්නේ ඒගොල්ලෝ? මැටීරියලිසම් හොයන්නේ. භෞතිකවාදය හොයන්නේ. ද්‍රව්‍යවාදය හොයන්නේ. මලක් ඉල්ලන්නේ. අන්න මේක මතු කරන්නේ නැහැ ඒක. එකපාරම දැනෙන්නේ නැහැ අපිට මේක. ඒකට බැලුවොත් පේනන්නේ මේ this is what you call love. මේ සැබෑ ආදරය කියන එක. පොඩ්ඩක් යන්න අපි. right, question number 11 11ට අපි යනවා. තව පොඩ්ඩක් කරන්න පුළුවන්. right. එතකොට කුරුල්ලගේ ආගියුමන්ට් එක තියෙනවා අපිට. the argument of the bird. death is a great price to pay for a red rose. රතු රෝස මලක් වෙනුවෙන් ගෙවන්න ජීවිතය කියන්නේ ලොකු මිලක් නේද? මරණය කියන්නේ ලොකු මිලක් නේද? It is a great price to pay for a red rose, cried the nightingale. නේ හරිනේ realistic. යථාර්ථවාදී කිරිල්ලියෙක් ඉන්නේ. ජීවිතේ දැනන කිරිල්ලියෙක් මේ ඉන්නේ අපිට. ඌ දන්නවා මරණය වේදනාව කියන එක නේ. රතු රෝස මලක් වෙනුවෙන් මැරෙන්න පුළුවන්. නේ? ඒ කාටද මේ නෝන්ඩි කරන්නේ? කතුවරේ කාටද නෝන්ඩි කරන්නේ? කොල්ලට නෝන්ඩි කරන්නේ. තෝ පිස්සු කෙරෙන්න එපා යකෝ රතු රෝස මලක් වෙනුවෙන් මැරෙන්න පුළුවන්ද? එල්ලෙක් කොම් බෑ කිව්වා කියලා. මේ නොකිය ගහන්න එපා හර. හැබැයි මෙතන වෙන ඉමෝෂන් එකක් එනවනේ. Death is a great price to pay for a red rose by the nightingale. Life is very dear to all.
life is very dear to all. මෙතන dear කියන වටිනවා කියන එක. ජීවිතේ අපි හැමෝටම වටිනවනේ. It is pleasant to sit in the green wood. හරිත තුරුලතා අතර වාඩි වෙලා wood කියන්නේ වනාන්තරය කියන එක. හරිත තුරුලතා අතර වාඩි වෙලා ඉර දිහා බලන් ඉන්න එක කොයිතරම් සුන්දරද. ඉර වඩිනවා chariot of gold. What is chariot? කරත්තේ. අශ්ව කරත්තේ. රත්තරණින් හැදූ අශ්ව කරත්තේ ඉර වඩිනවා. ඉරේ ගමන නේ පේන රත්තරන් ඉර කිරණ පේනවා. And the moon in her chariot of pearl. මුතු කරත්තේ හඳ වඩිනවා. හඳ ගමන් කරනවා. ඒක දිහා බලන් ඉන්නේ කොයිතරම් ලස්සනද. ඉර හඳ දෙක symbols කරන life එකනේ. ඒ වගේම continuation of life කියන එක. ඉර පායනවා, බහිනවා, හඳ පායනවා, බහිනවා, continue වෙනවා life එක කියන එක. ඒ life එකේ බලන්න ගොඩක් දේවල් තියෙනවා අපිට. Sweet is the scent of the hawthorn. Hawthorn කියන්නේ පැලෑටියක්, කටු සහිත පැලෑටියක්, මල් පිපෙනවා. ඒ මල් හරි සුවඳයි. And sweet are the bluebells. තව මල් වර්ගයක්. කොයිතරම් ලස්සනද bluebells that hide in the valley. පිටියාවතේ හැංගිලා තියෙන මේ මල් කොයිතරම් ලස්සනද. And the heather that blows on the hill. heather පැලෑටියක්. කඳුකරය මත හෙට මෙහෙට වෙනෙන heather. මේ heather කියන එකත් hawthorn කියන එකත් දෙකම කටු ගතියක් චුට්ටක් තියෙනවා. Appreciating the nature. සබා දහමත් එක්ක බැඳුණු ජීවිත කියන එක. හැබැයි ඌ ගන්න තීරණය බලන්න yet. මේක සම්බන්ධ වෙන පළවෙනි ඩයලොග් එකට. Death is a great price to pay for a red rose, yet love is better than life. ඔන්න ඒක කන්ටිනියස් දෙකද ඒක ලින්ක් වෙච්ච විදිය. Death is a great price to pay for a red rose, yet love is better than life. මැරෙන්න රතු රෝස මල්ලක් වෙනුවෙන් මැරෙන එක ලොකු ඉල්ලීමක් තමයි. ඒ වුණාට ආදරය වටිනවා ජීවිතයට වඩා. මේ කන්ඩෙම් කරන කාගේ ජීවිතයද? කුරුල්ල කන්ඩෙම් කරන කුරුල්ලගේ ජීවිතයනේ. මම ඒකනේ මම කියන්නේ. මම උදන්න මැරෙනවා කියන්නේ. කට ඇනච්ච ගමන් පප්පුවෙන් ලේ ගිහලා මැරෙනවා අනිවාර්යෙන් කුරුල්ල. ඒත් ඌ කියන්නේ මොකද්ද? ජීවිතයට ආදරය වටිනවා කියලා කතා කරන්නේ. ඒක human social condition එකක් පෙන්වන්නේ මෙතන මේ. ජීවත් වෙන්න නම් ආදරය තියෙනවා. ආදරය තුවම ජීවත් වෙන්නේ අපි. අමාරු ආදරය තුව ජීවත් වෙන්නේ. මිනිස්සු මැරිලා තියෙනවා ආදරය නැතුව. ඒක හරි. ඒතර බොහොම තීව්‍ර ලෙස ජීවිතය සහ ආදරය ගැන කතුවරයා අන්ඩර්ටෝන් එකකින් කතා කරනවා. And what is the heart of a bird compared to the heart of a man? බලන්න මේක කොයිතරම් ක්ලයිමැක්ස් වුණාද කියන එක. කුරුල්ලෙකුගේ හදවත මිනිහෙකුගේ හදවතත් එක්ක සංසන්දනය කරා මොකක්ද? ඒක වටිනවද කියන එක. අපිට පස්සේ තමයි තේරෙන්නේ අපෝ කුරුල්ලගේ හදවතේද වටින්නේ මිනිහගේ හදවත මොකක්ද කියන එකනේ. අපිට තේරෙනවා. So these extracts you have to remember මතක තියාගන්න වෙනවා what is the heart of a bird compared to the heart of a man. ඒක ලස්සන උපුටා ගැනීම තියෙනවා. So ඉතින් so decided එයා තීරණය කළ ඉවරයි. කරන්නේ මොකද්ද කියලා කුරුල්ලා තීරණය කළ ඉවරයි. ඒක ඇගේ ලැමන්ටේෂන් එක මේ තිබුණේ ලැමන්ටික්. ඔය කලින් ඡේදය ලැමන්ට් එකක්. ලැමන්ට් එකක් කියලා කියන්නේ වැළපුමක් ඇගේ. So she spread her brown wings for flight. ඇය තටු විහිදුවා පියාඹලා යන්න and soared into the air. අහසට පියාඹුවා. She swept over the garden like a shadow and like a shadow she sailed through the grove. කලින් තිබුණේ තොහොමද? ඔය මතකද ඔය දෙවසම කලින් තිබ්බ කොයි හරි? පොඩ්ඩක් හොයලා බලන්න ඒක කොහොමද තිබ්බේ කියලා. ඕනේ like a shadow and like a shadow she sailed through the grove නේ එප්‍රේෂන් යන්නේ දෙක. එතකොට ඇගේ පැමිණීම සහ ඇගේ පිටවීම එකම ආකාරයෙන් කතා කරලා තිබුණා. The young student was still lying on the grass. අරු තාමත් හාන්සිලා ඉන්නවා. where she had left him. ඇය ඔහුව දාලා ගිය අයුරින් මේ මොහොතේ හිටිය විදිහට ඉන්නවා. And the tears were not yet dry in his beautiful eyes. ඔහුගේ සුන්දර දිනෙත්වල කඳුළු තාමත් වේලිලා නැහැ. එතකොට අපි පිටු 2මාරක් විතර කරා. මේක සමරික ඔයගොල්ලෝ හදන්න ඕනේ.
මාතෘකාව දැම්මනේ ඔයගොල්ලෝ නේද? මොකද්ද උනේ කියන සමරි එක. කමෙන්ට් එක නෙමෙයි පුතේ. කමෙන්ට් එකක් ඕනේ. දැන් කමෙන්ට් එක මම ගොඩක් කතා කරා ඔයගොල්ලොත් එක්ක ඒකට බලා ගන්න පුළුවන් උත්තර තුල අපිට හම්බ වෙයි ඒක. but you want to make the summary. කෙටියෙන් මොකද්ද උනේ කියන එක වචන 100ක් 120ක් විතර පාවිච්චි කරලා ඔයගලන්ට හදා ගන්න පුළුවන් නම් හොඳයි. ඒ වැඩේ කරගෙන එන්න ඕනේ. ඊළඟ දවසේ මේක කන්ටිනියු කරන්න කලින්